අයිබෝන් දරුවනේ. පුතේ ඔයගොල්ලෝ මං හිතනවා පුතේ අපේ දෛශික පාඩමේ පළවෙනි කොටස බලලයි අද මේ දෙවෙනි කොටස බලන්න සූදානම් වෙන්නේ කියලා. හරි. පුතේ අපි අවසාන වෙද්දී දෛශික ගුණ කිරීම කියන එක ඉවර කරා. මතක ඇති නේද? ඊට පස්සේ කිව්වනේ දෛශික බෙදීම කියලා ආයේ පාඩමක් නැහැ. හරි? කෙලින්ම අපිට තියෙන දැන් දෛශික එකතු කිරීම කියන එකට යන්න. රයිට්. මාතෘකාව දාගමු පුතේ. දෛශික එකතු කිරීම කියලා. දෛශික එකතු කිරීම. රයිට්. පුතේ දෛශික එකතු කරනවාට කියන තව වචනයක් තියෙනවා පුතේ ආකලනය කියලා. දෛශික එකතු කිරීමට කියන තව වචනයක්. දෛශික ආකලනය. රයිට්. දැන් අහගෙන ඉන්න පුතේ. දැන් මෙතන පුතේ එක්කෙනෙක් එකතු කරන්නේ සමජාතීය දෛශික විතරයි. එකම වර්ගයයි විතරයි. කොහොමද ඒක දෛශික වලට නෙවෙයි පුතේ අදීශ වලටත් පොදුයි. එක්කෙනෙක් එකතු කරන්න පුළුවන්නේ එකම වර්ගයේ භෞතික රාශීන් විතරයි. බලයක් එක්ක බලයක් එකතු කරලා කතා කරන්න පුළුවන්. ස්කන්ධයක් එක්ක ස්කන්ධයක් එකතු කරලා කතා කරන්න පුළුවන්. බලයකුත් ස්කන්ධයකුත් එකතු කරලා කතා කරන්න බෑ. හරි. එතකොට පුතේ මෙතනදී අපි සමජාතීය දෛශික තමයි එකතු කරන්නේ. එතකොට එකම ජාතිය දෛශික සමූහයක් දෙකක් හෝ සමූහයක් එකතු කරාම නැවත ලැබෙන්නේ එම වර්ග දෛශිකයක්මයි. එම වර්ග දෛශිකයක්මයි. බලයන් දෙකක් හරි සමූහයක් හරි එකතු කරාම ආය හැදෙන එකත් බලයක්ම තමයි. වෙන භෞතික රාශියක් නෙවෙයි. අන්නේ හැදෙන එක්කෙනාට කියනවා පුතේ මුල් දෛශික සමූහයේ කවුරු කියලාද පුතේ? කවුරු කියලාද? සම්ප්‍රයුක්ත දෛශිකය කියලා. ගොඩක් වෙලාවට රිසල්ටන්ට් කියන අර්ථයෙන් මම මෙතනින් එහාට කැපිටල් R අකුර පාවිච්චි කරයි. සම්ප්‍රයුක්තය රිසල්ටන්ට් කියන අර්ථයෙන් කැපිටල් R අකුර. පොඩ්ඩක් අපි ලියාගෙන ඉමුද පුතේ? මාතෘකාව දැම්මනේ දෛශික එකතු කිරීම නැත්නම් වරහණක් අස්සේ ආකලනය කියලා ලියන්න පුතේ. සමජාතීය දෛශික දෙකක් හෝ සමූහයක් එකතු කිරීමෙන් නැවත ලැබෙන්නේ එම වර්ගයේ දෛශිකයක්මය. එම වර්ගයේ දෛශිකයක්මය. එය මුල් දෛශිකවල සම්ප්‍රයුක්ත දෛශිකය නම් වේ. සම්ප්‍රයුක්ත දෛශිකය නම් වේ. හරි. පුතේ හරි. දැන් ඕකේ පුතේ අපි මහා ලොකු දේවල් කරන්න කලින් මුලින් දෛශික දෙකක් එකතු කිරීම විතරක් කතා කරලා ඉමු. පස්සේ බැරි සමූහයක් තියෙන ඒවට යන්න. හරි. දැන් ඕකේ අරද කෙටි මාතෘකාවක් වශයෙන් දාන පුතේ දෛශික දෙකක් එකතු කිරීම කියලා. දෛශික දෙකක් එකතු කිරීම. රයිට්. හොඳට අහගෙන ඉන්න පුතේ. හරිම ලේසි. දෛශික දෙකක් එකතු කරන්න යනකොට පුතේ මෙහෙමයි. මුලින් බලමු දෛශික දෙකම එකම දිශාවට ක්‍රියා කරොත් කියලා. දෛශික දෙකම එකම දිශාවට ක්‍රියා කරොත්. ලේසිම අවස්ථාව ඒක. නිකන් හිතන්න කිසියම් වස්තුවක් මත පුතේ මේ අතර නිව්ටන් 4ක් දාලා ඒ දිශාවටම තව නිව්ටන් 3ක් දානවා. ඒ දිශාවට තව නිව්ටන් 3ක් දානවා. හරිද? පුතා කෙලින්ම මේ වගේ වෙලාවක සම්ප්‍රයුක්ත දෛශිකය දෙන්නේ පුතේ මේ දෙකේ එකතුව. 3යි 4යි එකතු කරාම කෙලින්ම නිව්ටන් 7යි. සම්ප්‍රයුක්තයේ නිව්ටන් 7යි. හරිම ලේසි.
දෛශික දෙක එකම දිශාවට ක්‍රියා කරන වෙලාවට පුතේ නිකම්ම එකතු කරන්න තියෙන සංඛ්‍යා දෙක ජස්ට් එක්කහු කරමු. දිශාව ඒ මුල් දෛශික වල දිශාවම තමයි. මහ ලොකු දෙයක් නැහැ නේ පුතේ ඒක ඇත්තට. රයිට්. ඊට පස්සේ බලමු ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරද්දී. ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරද්දී. ප්‍රතිවිරුද්ධ. හිතන්න වස්තුවක් මත මේ අතර නිව්ටන් 4ක් එක්කෙනෙක් යොදනකොට පුතේ තව එක්කෙනෙක් අනිත් පැත්තට නිව්ටන් 3ක් දානවා කියලා. හරි. නිව්ටන් 4යි නිව්ටන් 3යි. තනියම හිතා ගන්න පුළුවන් නේ පුතේ අනිවාර්යෙන් මේකේ එන සම්ප්‍රයුක්තය වෙන්නේ නිව්ටන් 1යි. මෙහාට නිව්ටන් 4ක් දාලා දිනකොට විරුද්ධද නිව්ටන් 3ක් දාලා දිනකොට පුතේ සම්ප්‍රයුක්ත වෙන්නේ නිව්ටන් 1යි. ඒක එන්නේ ඉතින් වැඩි බලයේ දිශාවට. වැඩි දෛශිකයේ දිශාවට. හරිද පුතේ? එකම දිශාවට යද්දී නිකාම එක්කහු කරලා තියන්න ප්‍රතිවිරුද්ධ දිශාවලට දෛශික දෙක ක්‍රියාත්මක වෙද්දී සංඛ්‍යා දෙක අඩු කරලා තියන්න. සම්ප්‍රයුක්ත වෙන්නේ මේ දෙන්න අතරින් වඩා විශාල එක්කෙනාගේ දිශාවට. මේ දෙකේ තව විශේෂත්වයකුත් තියෙනවා. මොකක්ද? දෛශික දෙකකින් ගන්න පුළුවන් සම්ප්‍රයුක්තය උපරිම වෙන්නේ. දෛශික දෙකකින් ගන්න පුළුවන් සම්ප්‍රයුක්තය උපරිම වෙන්නේ ඒ දෙකම එකම දිශාවට ක්‍රියා කරන වෙලාවේ. මෙන්න මේ වගේ. දෛශික දෙකකින් ගන්න පුළුවන් සම්ප්‍රයුක්තය අවම වෙන්නේ ඒ දෛශික දෙක මෙන්න මේ වගේ ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කරන වෙලාවට. සාධාරණයි නෙවෙයි කියන කතාවල්. හරි. ලොකු දෙයක් නැති නිසා පුතේ අපි ඉක්මනට ලියලා දාමු. රයිට්. සිම්පල් A කියලා දාලා ලියන පුතේ දෛශික දෙක එකම දිශාවට ඇති විට. දෛශික දෙක එකම දිශාවට ඇති විට. හරි. ලියන් එමු පුතේ. සම්ප්‍රයුක්ත දෛශිකයේ විශාලත්වය සම්ප්‍රයුක්ත දෛශිකයේ විශාලත්වය සම්ප්‍රයුක්ත දෛශිකයේ විශාලත්වය මුල් දෛශික දෙකේ මුල් දෛශික දෙකේ විශාලත්වවල එකතුවට සමානය. එකතුවට සමානය. එහි දිශාව මුල් දෛශිකවල දිශාවමය. එහි දිශාව මුල් දෛශිකවල දිශාවමය. හරි. උදාහරණයක් කියලා පුතේ මේක ඇඳගන්න. උදා වස්තුවක් තියෙනවා පොඩි වස්තුවක්. හරි. අපිට දෛශිකයක් කිව්වම ඉතින් දෛශික වර්ග ගොඩක් තියෙනවා. වැඩිපුරම ලෙන්ගතු බලය. හරි. එහෙනම් ඔන්න නිව්ටන් 4කුයි නිව්ටන් 3කුයි ලකුණු කරා පුතේ. ඒ දෙකේ සම්ප්‍රයුක්තය ලකුණු කරා නිව්ටන් 7ක් කියලා. ඒ දෙකේ සම්ප්‍රයුක්තය නිව්ටන් 7යි. හරිනේ. ඇඳලා ඉවරයිනේ. ඔයාලා ඇත්තට කොටුරුළු පොතක නම් මේවා අඳින්නේ පුතේ. මේකට කොටු 4කුත් මේකට කොටු 3කුත් වගේ අරගෙන ඇඳරන්. ඒතර මේ කොටු 7ක් දිගට ඇඳරන් සුපිරි. හරි. දැන් ලියන රුල කරලා සිම්බල් B දෛශික දෙක ප්‍රතිවිරුද්ධ දිශාවලට ඇති විට. දෛශික දෙක ප්‍රතිවිරුද්ධ දිශාවලට ඇති විට. දෛශික දෙක ප්‍රතිවිරුද්ධ දිශාවලට ඇති විට. හරි. ලියන පුතේ සම්ප්‍රයුක්ත දෛශිකයේ විශාලත්වය මුල් දෛශික දෙකේ
විශාලත්වවල අන්තරයට සමානය. අන්තරය කියන වෙනස. අන්තරයට සමානය. එහි දිශාව මුල් දෛශික දෙකෙන් වඩා විශාල දෛශිකයේ දිශාවය. වඩා විශාල දෛශිකයේ දිශාවය. වඩා විශාල දෛශිකයේ දිශාවය. රයිට්. අපි අඳිමුද පුතේ නා? උදාහරණයක් කියලා මේක. වස්තුවත මේ අතර නිව්ටන් 4ක් ක්‍රියාත්මක වෙනවා. මේ දිශාවේ නිව්ටන් 3ක් ක්‍රියාත්මක වෙනවා. අඳිමු. හරි නිව්ටන් 4යි නිව්ටන් 3යි. ඔයා මේ කොටු 4ක් දිගට අඳිනවා නම් මේ කොටු 3ක් දිගට අඳින්න. සමෘක්ත නිව්ටන් 1යි නෙමෙත එයා වෙනුවෙන් එක කොටුවක් දිගට අඳින්න. හරි නිව්ටන් 1. රයිට්. පුතේ දැන් මේකේ තව පොඩි ස්පෙෂල් කේස් එකක් තියෙනවා. මේ වෙලාවේ අපි මේ ඉන්නේ මාතෘකාව දෛශික දෙක ක්‍රියාත්මක වෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට කියන මාතෘකාව යටතේනේ පුතේ. ඒ වෙලාවේ පුතේ දෛශික දෙක මේ බලන්න පුතේ විශාලත්වයෙන් සමාන වුණොත් මොකද වෙන්නේ? මෙයාත් නිව්ටන් 4යි මෙයාත් නිව්ටන් 4යි වුණොත් එහෙමනම් සම්ප්‍රයුක්තය බිඳුවක් වෙනවා. එහෙම වුණොත් අපි ඒකට කියනවා පුතේ අභිශුන්‍ය දෛශිකයක් කියලා. මතකද අභිශුන්‍ය දෛශික? රයිට්. මේකේ අර්ථය ලියා ගන්න පුතේ. මෙහිදී දෛශික දෙක විශාලත්වයෙන් සමාන වුවොත් සම්ප්‍රයුක්තය අභිශුන්‍ය දෛශිකයකි. සම්ප්‍රයුක්තය අභිශුන්‍ය දෛශිකයකි. හරිනේ පුතේ දුවේ. දැන් අර කියන කතාව කියන්නේ මොකද්ද? දෛශික දෙකක සම්ප්‍රයුක්ත උපරිම වෙන්නේ එකම දිශාවට ක්‍රියා කරද්දී අවම වෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරද්දී කියන එක. ලියා ගන්න පුතේ. රුලක් කරලා තරුවක් දාලා දෛශික දෙකක සම්ප්‍රයුක්තය උපරිම වන්නේ ඒවා එකම දිශාවට ක්‍රියා කරන විටය. ඒවා එකම දිශාවට ක්‍රියා කරන විටය අවම වන්නේ ඒවා ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කරන විටය. ඒවා ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කරන විටය. හරි. දැන් එතකොට පුතේ මේ ඉලක්කම් හැර වෙන සංඛ්‍යාවලට ගිහිලා කතා කරොත් පුතේ හිතන්නකෝ බලයන් දෙකක්ම ගමු. නිව්ටන් 25කුයි නිව්ටන් 15කුයි. නිව්ටන් 25කුයි නිව්ටන් 15කුයි. ඔය දෙන්න පාවිච්චි කරලා පුතේ ගන්න පුළුවන් වැඩිම සම්ප්‍රයුක්තය. ඒ දෙකම එකම දිශාවට යෙදුවොත් පුතේ නිව්ටන් 40යි. ඒ දෙනක් ගන්න පුළුවන් අවම සම්ප්‍රයුක්තය ඒ දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට යෙදුවොත් එහෙනම් ඒක නිව්ටන් 10යි. ලියන්ගමු උදාහරණයක් කියලා. 25යි නිව්ටන් සහ 15යි නිව්ටන් 25යි නිව්ටන් සහ 15යි නිව්ටන්
බල දෙකකින් ගත හැකි බල දෙකකින් ගත හැකි බල දෙකකින් ගත හැකි කියලා කමාදාලා ලියන ඊළඟ රුලේ පුතේ උපරිම සම්ප්‍රයුක්ත බලය උපරිම සම්ප්‍රයුක්ත බලය සමානයි 25 ධන 15 සමානයි 40යි නිව්ටන් ද අවම සම්ප්‍රයුක්තය 25 අඩු කිරීම 15 සමානයි 10යි නිව්ටන් ද වේ. 25 අඩු කිරීම 15 සමානයි 10යි නිව්ටන් ද වේ. උපරිමය 40යි අවමේ 10යි. ඒ කියන්නේ පුතේ මේ බල දෙක පාවිච්චි කළ කිසිම ක්‍රමයකින් නිව්ටන් 40කට වැඩි සම්ප්‍රයුක්තයක් ගන්න බෑ. මේ දෙක පාවිච්චි කළ කීයටවත් නිව්ටන් 10කට වඩා අඩු සම්ප්‍රයුක්තයක් ගන්නට බෑ. අවමේ 10. උපරිමය 40. හරි. තව පොඩි දෙයක් තියෙනවා. 10ට අඩු ගන්න බෑ. 40ට වැඩි ගන්න බෑ. අවමේ 10 උපරිමේ 40. එතකොට ඔය දෙන්න පාවිච්චි කරලා නිව්ටන් 35ක සම්ප්‍රයුක්තයක් ගන්න පුළුවන්ද? නිව්ටන් 32.5ක සම්ප්‍රයුක්තයක් ගන්න පුළුවන්ද? නිව්ටන් 11.2ක සම්ප්‍රයුක්තයක් ගන්න පුළුවන්ද? පුළුවන්. 10යි 40යි අතර ඕනෑම සම්ප්‍රයුක්තයක් ගන්න පුළුවන්. ඒ කොහොමද? එතකොට පුතේ බල දෙක යොදන්න ඕන කිසියම් ආනතියකින් යුතුව. මේ දෙක අතර තියාගන්න ඕන යම් කිසි කෝණයක් තියෙනවා. ඒ කියන්නේ ඔය දෙකේ නිව්ටන් 35ක සම්ප්‍රයුක්තයක් ගන්නට නම් පුතේ හරි ඒ දෙක අතර තියාගන්න ඕන කෝණයක් තියෙනවා. ඔය දෙකෙන් නිව්ටන් අපි කියමුකෝ 12.5ක සම්ප්‍රයුක්තයක් ගන්නට නම් මේ දෙන්න අතර පවත්ත ගන්න ඕනේ. ඒ කියන්නේ නිව්ටන් 25 නිව්ටන් 15 අතර පවත්ත ගන්න ඕනේ කෝණයක් තියෙනවා. අනන්‍ය කෝණයක් තියෙනවා. හරි ඒ කෝණය හොයන සූත්‍රය එහෙමයි පස්සේ ඉගෙන ගන්නවා. මේ වෙලාවේ නෙමෙයි. රයිට්. යටින් වරහණක් අස්සේ ලියාගත්තත් කමකුත් නැහැ පුතේ. වරහණ අස්සේ ලියන පුතේ. 25යි නිව්ටන් සහ 15යි නිව්ටන් බල දෙකක් භාවිතයෙන් 25යි නිව්ටන් සහ 15යි නිව්ටන් බල දෙකක් භාවිතයෙන් 10යි නිව්ටන් සහ 40යි නිව්ටන් 10යි නිව්ටන් සහ 40යි නිව්ටන් අතර ඕනෑම සම්ප්‍රයුක්ත බලයක් ගත හැක. අතර ඕනෑම සම්ප්‍රයුක්ත බලයක් ගත හැක. ඒ සඳහා බල දෙක අතර පවත්වා ගත යුතු කෝණවල් ඇත. හරි කෝණවල් ඇත. පුතේ 15යි නිව්ටන් ගෙනුයි 25යි නිව්ටන් ගෙනුයි ඔයාට ගන්න ඕනේ නා නිව්ටන් 32.5ක සම්ප්‍රයුක්ත බලයක්. ඒ සඳහා මේ දෙන්න අතර පවත්වා ගත යුතු යම්කිසි කෝණයක් තියෙනවා. ඒ කෝණය හොයන විදිහ පුතේ අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. හරි. අපි දැන් පොඩි ප්‍රශ්නයක් ලියලා කරමු නේද? හොඳට මේවා තහවුරු කරගන්න එපා පුතේ. ප්‍රශ්නයක්. සාමාන්‍ය මම උදාහරණ ලියද්දි උදා කියලා ලියන්න කියනවා. ඒ කියන්නේ මම මේක කොහොම කරගෙන යනවා පුතේ. හරි? ප්‍රශ්නයක් කරද්දී මම ළමයින්ට සාමාන්‍යයෙන් කියන්නේ Q දාලා ලියන්න කියලා. ක්වෙස්චන් එකක් කියන අර්ථය පේන්නේ. හරි. ලියන්න පුතේ මෙහෙම එක්තරා බල දෙකකින් ගත හැකි උපරිම සම්ප්‍රයුක්ත බලය
උපරිම සම්ප්‍රයුක්ත බලය උපරිම සම්ප්‍රයුක්ත බලය 24 නිව්ටන්ද 24 නිව්ටන්ද අවම සම්ප්‍රයුක්ත බලය අවම සම්ප්‍රයුක්ත බලය 6 නිව්ටන්ද වේ. 6 නිව්ටන්ද වේ. එම බල දෙකේ විශාලත්ව සොයන්න. එම බල දෙකේ විශාලත්ව සොයන්න. හරි. පුතේ ඔයගොල්ලන්ට පුළුවන් ඔහොම වීඩියෝ එක නවත්තලා පුතේ පොඩක් හදලා බලන්න. උත්සාහ ගන්න පුතේ හදන්න උත්සාහ කරන්න. හරි. මම හිතනවා හදලා ඉවර ඇති කියලා. මෙහෙමයි ගොඩාක් වෙලාට බල දෙක විශාලත්ව වලට හුඟක් වෙලාට අපි ගන්නේ PQ අකුරු දෙක capital P capital Q. ඔය XY කියලා ගත්තත් කිසි අවුලක් නැහැ. වඩ කැමති අකුරු දෙකක් ගන්න පුළුවන්. හරි. බල දෙක විශාලත්ව P හා Q කියලා හිතමුකෝ පුතේ. ඔය දෙකෙන් ගන්න පුළුවන් උපරිම සම්ප්‍රයුක්තය එන්නේ මේ දෙකම එකම දිශාවට දැම්මම ඒතර වෙන්න ඕනේ මේ දෙක එකතු කරන එකනේ පුතේ. PQ එකතු කරාම ඒතකොට තමයි ඒක නිව්ටන් 24ක් වෙනවා. අංක 1. හරි. බල දෙක එකතු කරාම සම්ප්‍රයුක්ත නිව්ටන් 24යි. අව මේ 6ක් ආව කියලානේ කියන්නේ පුතේ. ඒ 6 එන්නේ කොයි වෙලාවටද පුතේ? දෙන්න විරුද්ධ දිශාවට හේතුවම. අපි P ලොකු එක කියලා හිතුවොත් එහෙනම් P ඍණ Q සමානයි 6 කියලා එකක් ලියන්න පුළුවන්. අංක 2. P එකතු කිරීම Q සමානයි 24 කියලායි P ඍණ Q සමානයි 6 කියලායි සමීකරණ දෙකක් ඔබ ලියන්නත් ඇති ඇත්තට. හරි. දැන් මොකද කරන්නේ? 1 2 එකතු කරනවා. 1 2 එකතු කරාම පුතේ මම එකවර ලියන්නම් පුතේ. 1 2 එකතු කරාදී ධන Q වලට ඍණ Q කැපිලා ගිහිල්ලා PP එකතු කරාම මේක 2යි P වුණා පුතේ. මේ දෙක එකතු කරාම එතනින් 30ක් ආවා. හරි. P රේන උත්තරය එතනින් නිව්ටන් 15ක උත්තරය. එක බලයක් නිව්ටන් 15යි. ඊට පස්සේ පුතේ ආයේ 15 කියන උත්තරේ මේකට ගිහලා ආදේශ කරා කියලා හිතමුකෝ පුතේ. අංක 1. හරි. 1න් ගත්තම 15 එකතු කිරීම Q සමානයි 24යි. පුතේ මේ 15 ගිහලා අඩු කරාම 24න් 15 අඩු කරාම Q ට එන උත්තරේ නිව්ටන් 9යි. හරිද? පුතේ 15යි 9 එකතු කරාම තමයි 24ක් එන්නේ. 15යි 9ක් අඩු කරාම තමයි 6ක් එන්නේ. තේරුණානේ? පැහැදිලිනේ? රයිට්. අඩුපාඩු තියලා ඉන්නවා නම් පුතේ හරි ගස්ස ගන්න. හරි. පුතේ ඇතිනේ වෙලාව නේද? හරි. දැන් පුතේ AB මාතෘකා දෙක ඉවරයි ඈ. දෛශික දෙක එකම දිශාවට විට කියන එකයි දෛශික දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට කියන එකයි ඉවරයි. ඊටාම ලේසි මාතෘකා දෙකක්. ඒ දෙක. හරි. C මාතෘකාව දාගන්න පුතේ. දෛශික දෙක එකිනෙකට ආනත විට. දෛශික දෙක එකිනෙකට ආනත විට. රයිට්. පුතේ දැන් මම ඔය අදහස් කරන්නේ හරි. හිතන්නකො විශාලත්වයේ P කියලා දෛශිකයක් තියෙනවා. විශාලත්වයේ Q කියලා දෛශිකයක් තියෙනවා. හරි. ඒ දෙක අතර කිසියම් θ කියලා කෝණයක් තියෙනවා. හොඳයි. මේ දෙන්නාගේ සම්ප්‍රයුක්තය හොයන විදිහ. පුතා මේක සම්ප්‍රයුක්ත හොයන්න ජ්‍යාමිතික ක්‍රම දෙකක් තියෙනවා. සූත්‍රයකුත් තියෙනවා. අද මේ වෙලාවේ පුතේ මම මේ දෙනක සම්ප්‍රයුක්ත හොයන ජ්‍යාමිතික ක්‍රම දෙක තමයි කියලා දෙන්න යන්නේ. ඒවර කියන දෛශික ආකලන නියම කියලා කියන බං දෛශික ආකලන නියම එකක තියෙන ත්‍රිකෝණ ක්‍රමයක් තියෙන්නේ අනිත් එක සමාන්තර ආශ්‍ර ක්‍රමයක් තියෙන්නේ. හරි. මුලින් පුතේ අපි පොඩි විස්තරයක් ලියලා එමුකෝ නේද? රයිට්. ලියන්න කොල්ලනේ මෙහෙම විශාලත්ව P සහ Q වන විශාලත්ව P සහ Q වන දෛශික දෙකක්. විශාලත්ව P හා Q වන දෛශික දෙකක්
එකිනෙකට ටීට කෝණයක් ආනතව එකිනෙකට ටීටා කෝණයක් ආනතව ක්‍රියා කරන අවස්ථාවක ඒවායේ සංප්‍රයුක්තය සෙවීමට ඇතැයි සිතමු. රයිට්. පුතේ දුවේ මේ පොඩි රූප සරහන හරියට දාගන්න. හරි. දාගන්න ඇතිනේ පුතේ. හරි. ලියා ගන්න පුතේ මෙහෙම. සම්ප්‍රයුක්තයේ සොයන ජාමිතික ක්‍රම දෙකක් ඇත. ඉන් එක් ක්‍රමයකදී ත්‍රිකෝණයක්ද අනෙක් ක්‍රමයේදී සමාන්තරාශ්‍රයක්ද ඇඳේ. ඒවා දෛශික ආකලන නියම නම් වේ. හරි. ඔන්න එක ක්‍රමයක ලියන පුතේ ත්‍රිකෝණය පාවිච්චි කරන ක්‍රමය. ජාමිතික ක්‍රම දෙකයි. හරි. ඒක එක ක්‍රමය. ලියා ගන්න පුතේ මෙහෙම. දෛශික දෙක ලියුවට පස්සේ තේරුම් කරන්න. දෛශික දෙක විශාලත්වය හා දිශාව අතින් ත්‍රිකෝණයක AB සහ BC පාද දෙක මගින් නිරූපණය කළ විට AC පාදයෙන් සම්ප්‍රයුක්ත දෛශිකය නිරූපණය වේ. හරි. හොඳට අහගෙන ඉන්න පුතේ. දැන් මේ දෙන්නගේ සම්ප්‍රයුක්ත හොයන්න තියෙන පුතේ. මොකද කීවේ පුතා? මේ දෛශික දෙක නිරූපණය කරන්නලු ත්‍රිකෝණයක AB හා BC කියන පාද දෙක මගින් විශාලත්වය හා දිශාව අතින්. එතකොට AC පාදයෙන් එනවලු සම්ප්‍රයුක්ත දෛශිකය. හරි. හොඳට අහගෙන ඉන්න පුතා. දැන් මෙතන මම අකුරු දෙකක් නෙදාගෙන තියෙන්නේ. කෝණයට අකුරක් නෙදාන් තියෙන්නේ. හරි. කොහොමද මේ දෙන්නට තියෙන අකුරු දෙකක් නිසා මට අර සෙන්ටිමීටරයකින් නිව්ටන් දෙකක් නිරූපණය කරමු වගේ පරිමාණයක් තෝරන්න බෑ. අගයන් තිබුණා නම් අපි කියන්න ඕනේ මේ පරිමාණය තමයි අපි මේ රූප සටහන අදින්නේ කියලා. සෙන්ටිමීටරයකින් නිව්ටන් දෙකක්, සෙන්ටිමීටරයකින් කිලෝමීටර 5ක් ඒ වගේ ලියන්න ඕනේ. හරි.
මේ වෙලාවේ හිතින් පුතේ මම මේ දිගවල්ම ගන්න උත්සාහ කරනවා. හරි. ඔන්න එතකොට මුලින් කරන්නේ මේ දෙන්නගෙන් කවුරු හරි එක්කෙනෙක් අරන් පරිමාණයට අදිනවා. මේ වෙලාවේ මම පරිමාණයක නෙවෙයි අඳින්නේ පුතේ මේක මේ තියෙන දිගටමයි අඳින්නේ. හරි. මෙයාව කියලා හිතන්න පුතේ. එයාවේ තියෙන දිගට මම මේ වෙලාවේ මෙතන ඇද ගන්නවා. හරි. එතකොට එයා P විශාලත්වයේ තියෙන දෛශිකය. හරි. එයාව නිරූපණය කරේ AB පාදයෙන් කියලා කියමු. හරි. ඊළඟ එකන නිරූපණය කරන්න ඕනේ. කියලා බලන්න පුතේ. ඊළඟ එකන නිරූපණය කරන්න BC පාදයෙන්. ඒ කියන්නේ මේක ඉවර කරේ දැන් AB මේක ඉවර කරේ B වලින්නේ. එන ඊළඟ එක පටන් ගන්න ඕනේ B වලින්. කියලා බලන්න පුතේ. ත්‍රිකෝණයක AB හා BC පාද දෙක මගින් කියලා තියෙනවා. හරි. එන ඊළඟ බලන්න පටන් ගන්නවා B වලින් ඉඳලා පුතේ. හරි. එතකොට Q විශාලත්වයේ තියෙන දෛශිකය පුතේ ඒක අඳින්න ඕනේ ටීඩක් කෝණයක් ඇල කරලා. හරිද? මන් දැකලා තියෙනවා. ඕන් ගොඩක් වෙලාවට ළමයින්ට අඳින්න පුතේ කියලා chance එක දුන්නාම ඒගොල්ලෝ මේ අතර ටීඩක් කෝණයක් මෙහෙන් මාක් කරලා මේ අතර BC කියලා එකක් මාක් කරනවා. විශාලත්ව Q වන දෛශිකය මේ අතර ලකුණු කරනවා. කොච්චර වැරදිද ඒක පුතේ? දැන් මේ තියෙන එක දිශා බලන්න මෙහාට වගේ දිශාවක නේ තියෙන්නේ පුතේ. ඒතොර ඒක කොහොමද මෙහෙට ටීට එකක් මාක් කරලා මේ අතර BC කියලා මාක් කරාම පට්ට වැරදිනේ ඒක. හරි? ඒතොර ඒක වෙන්න ඕනේ මේක කඩේරකින් චුට්ටක් දික් කරන් ඉන්නවා මං ඉස්සරහට. රයිට්? දික් කර අර ටීට කියන කෝණය මෙතන මාක් කරන් ඉන්නවා. හරි? මාක් කරලා පුතේ ඊට පස්සේ අර Q විශාලත්වයේ තියෙන දෛශිකය අදිනවා. පරිමාණයක් තෝරලා තිබුණා නේ නියම පරිමාණයට ගැලපෙන්න මේ දිගට අදාළ දිගට මේ රේඛාව ගහනවා. මේකෙදින් පුතේ මේක මේ විදිහට මෙතන ඇඳලා හරි ඉරස් වෙනවා යාගේ විශාලත්වය Q බව. පුතා P විශාලත්වයේ තියෙන දෛශිකය ඇඳ AB කියලා. ඒක මේ රූපේ හැඩේ තිරස් දිශාවට තියෙන ඒ දිශාවටම ඇඳ. ඉරස් එක චුට්ටක් කඩේරකින් දික් කරා. දික් කරලා තමයි එයාව ටීරක් කෝණයක් ආනත කරලා අඳිනවා. ටීරක් කෝණයක් ආනත කරලා අඳිනවා කාවද? Q විශාලත්වයේ තියෙන දෛශිකය. මෙයා එක්ක ටීරක් කෝණයක් කැල කරලා ඒ පාදේ B C කියලා නම් කරමු. හරි. එහෙම කරාම පුතේ AC පාදේ ඇද ගන්න ඊට පස්සේ. AC පාදය. හරි. ඒ ඉඳලා සිරයා කරන්න. right. මං සාමාන්‍යයෙන් එයාට හිස් දෙකක් දානවා. මේක කියන්නේ මෙයාගෙන් තමයිලු සම්ප්‍රයුක්තය නිරූපණය වෙන්නේ. ඊට පස්සේ වාඩ තියෙන මත මේක සෙන්ටිමීටර් කීයක්ද කියලා දිග මැනලා ඒක අදාළ නිව්ටන්ද කිලෝමීටරද ඒකට පරිවර්තනය කරලා බලන්න පරිමාණයට අනුව. ඒතොර ඔයාලට සම්ප්‍රයුක්ත විශාලත්වය කියන එක එනවා. ඊට අමතරව අන්නේ සම්ප්‍රයුක්තය විශාලත්වය P වන දෛශික එක්ක හදන කෝණය වුණත් ඕනනම් කෝණමානයකින් මැනගන්න පුළුවන්. තේරුණාද? මේ දෙන්නාගේ සම්ප්‍රයුක්තයේ විශාලත්වයත් එයා P විශාලත්වයේ තියෙන දෛශික එක්ක හදන කෝණේ දෙකම මැනගන්නත් පුළුවන්. හරි. ඒතර මේක කියන්නේ පුතේ AB පාදයේ තියෙනවා කියලා හිතන්නකෝ. AB දෛශිකය කියන්නකෝ. ගේ BC දෛශිකයේ ගේ එකතුව නිරූපණය කරන්නේ AC දෛශිකයේගේ. AB දෛශිකයේගෙත් BC දෛශිකයේගෙත් එකතුව නිරූපණය වෙන්නේ පුතේ AC දෛශිකයේ. එහෙමයි ඔය කිය. හරි? මේක හරි සරලයිනේ නිකන් හිතන්නකෝ පුතේ. හරි. මං ගන්නකො මහනුවර කියන එකම ගන්නම්කෝ. මහනුවර නිසා. ඔයා මහනුවර ඉඳලා යනවා අපි කියමු පොළොන්නරුවට යනවා. මහනුවර සිට පොළොන්නරුවට. හරි. ලංකාවේ සිටිය මවා ගන්න මහනුවර තියෙන තැන මවා ගන්න. හරි. පොළොන්නරුව තියෙන තැන මවා ගන්න පුතේ. අද ඔයා හිටිය නුවර පිටත් වුණා. හරි? පොළොන්නරුවට ගියා. දැන් ඔයා මහනුවර සිට ඔන්න පොළොන්නරුවට ගියා. පහුවදා පොළොන්නරුවේ ඉඳලා යනවා අපි කියමු ත්‍රිකුණාමලයට යනවා. පොළොන්නරුව ත්‍රිකුණාමලයට යනවා. හරි. ඒතකොට ඔයා කොහමද පටන් ගත්තේ මහනුවරෙන් ඉවර කරේ ත්‍රිකුණාමලේ. මහනුවරෙන් ත්‍රිකුණාමලයට ගිහිලා ඉවර කරා. සම්ප්‍රයුක්ත විස්ථාපනය මහනුවර සිට ත්‍රිකුණාමලයට. මහනුවරින් පොළොන්නරුවට ස්ථාපනය වුණා. පොළොන්නරුවෙන් ත්‍රිකුණාමලයට ස්ථාපනය වුණා. මුළු ස්ථාපනය එතකොට මහනුවර සිට කොහාටද ත්‍රිකුණාමලයට. හරි. A සිට B ට ගියා. B සිට C ට ගියාම AC ගෙන් තමයිලු සම්ප්‍රයුක්තය නිරූපණය වෙන්නේ. හරි. අපේ දරුවෝ ටික මේ රූප සරහන අපි ඇඳ ගන්න ඕනේ. වාක්‍ය ලියලානේ තියෙන පුතේ. හරි. දැන් ඔබ මං කියන දේ හරියට කරන්න ඕනේ පුතේ. මෙන්න මේ විශාලත්වය P කියලා අපි ඇඳපු කෙනෙක් ඉන්නව නේද? එයාව ඒ දිගටම මෙතන ගෙනල්ලා පිටපත් කරන්න පුතා. එයාව එම දිගටම මෙතන ගෙනල්ලා පිටපත් කරන්න. හරි? සර් රේඛාවක් ඇඳලා පුතේ මේ අතරේ E හිසකුත් දාලා නම් කරන්නේ AB කියලා.
ඊට පස්සේ යාගේ විශාලත්වය නම් කරන්නේ p කියලා. AB කියලා දාලා විශාලත්වය p කියලා දාන්න. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ? හරි. ඇඳලා ඉවරයිනේ පුතේ? හා. දැන් තව ටිකක් ඉස්සරහට කඩිර ගහලා ඉන්න. මෙතනින් එහාට කඩිර ගහලා ඉන්න. නැත්තම් ඔයගොල්ලෝ කරන්නේම මේ පැත්තෙන් ඩිර කෝණයක් මාක් කළා. හේ සිහියක් නැහැ. මේ අතර Q කෙනෙක් කෙනා අදිනවා. මෙහාටනේ අපේ පුතේ Q අදින්න ඕනේ. හරි. එහෙනම් ටීර කෝණයක් ඇල කරලා පුතේ මේ අතර Q විශාලත්වයේ තියෙන දෛශිකය අදින්නයි යන්නේ. හරි. එහෙනම් පුතේ මෙතන තියෙන කෝණයට සමාන කෝණයක් මෙතන මාක් වෙන්න ඕනි. මෙයාගේ දිගට සමාන දිගක් මේකේ මාක් වෙන්නත් ඕනි. හරි. කරමු බලන්න පුතා. සිරාවට මේ කෝණය අතන තියෙන කෝණය මෙතන පුතේ අදින්න කෝණමානෙ පාවිච්චි කළා. හරි මට කොහොම හරි ඒ කෝණෙම අදින්න ඕනේ. හරි. ඇඳලා ඉවර වෙලා පුතේ එයාගේ විශාලත්වය Q කියලා මාක් කරලා හරි BC කියලා නම් කරා. තේරුණා? ඊට පස්සේ මොකද කරන්නේ පුතේ? මෙන්න මේ AC රේඛාව ගහගෙන E හිස් දෙකකුත් දාන්න. හරි. කැපිටල් R කියලා නම් කරන්න පුතේ සම්ප්‍රයුක්තය. ඕකේ. හරි. පුතේ යටින් ලියන්න පුතේ AB දෛශිකය දාන BC දෛශිකය. AB දෛශිකය දාන BC දෛශිකය සමානයි AC දෛශිකය. AB දෛශිකය දාන BC දෛශිකය සමානයි AC දෛශිකය. ලිව්වනේ? රයිට්. එතකොට පුතේ ඔය වගේ නිතර අපිට අහු වෙනවා දැන් මෙතන මේ රූපෙට අදාළ නෙවෙයි මම ලියන්නේ. ඉතින් අපිට කොහේ හරි තැනක පුතේ XY දෛශිකය දාන YZ දෛශිකය කියලා හම්බුණා කියන්නකො පුතේ. ඒක අනිවාර්යෙන් අපිට XZ දෛශිකය කියලා ලියන්න පුළුවන්. හරි. කොහේ හරි තැනක හම් වෙනවා කියලා හිතන්න KL දෛශිකය දාන LM දෛශිකය කියලා කොල්ලෝ අනිවාර්යෙන් ඒක KM දෛශිකය කියලා ලියන්න පුළුවන්. රයිට්. මේ මැද අකුර ලොප් වෙනවා අයින් වෙනවා. හරි. මේ බලන්න මේකේ තේකද උනේ පුතා. රයිට්. ලියන්න පුතේ යටින් රුලා කරලා ලිව්වත් කමන්නේ. XY දෛශිකය එකතු කිරීම YZ දෛශිකය සමානයි XZ දෛශිකය. ඊළඟ රූලේ KL දෛශිකය එකතු කිරීම LN දෛශිකය LM දෛශිකය සමානයි KM දෛශිකය. ලෙස ලිවිය හැක. ලෙස ලිවිය හැක. රයිට්. දැන් ප්‍රශ්නයක් දෙන්න යන්නේ. හරි. ලියමු ක්වෙස්චන් එකක්. Q දාලා ලියන්න. මේ ක්‍රමයට කරන්න ඕන ප්‍රශ්නයක්. ලියන්න අපේ දරුවෝ ටික. එකිනෙකට අංශක 60ක් ආනතව ක්‍රියා කරන එකිනෙකට අංශක 60ක් ආනතව ක්‍රියා කරන 10යි නිව්ටන් සහ 8යි නිව්ටන් 10යි නිව්ටන් සහ 8යි නිව්ටන් බල දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වය සහ එය 10යි නිව්ටන් බලය සමග එය 10යි නිව්ටන් බලය සමග සාධන කෝණය සොයන්න සාධන කෝණය සොයන්න. හරි. දරුවෝ දැන් වෙන්න ඕන දේ මං කියන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කරගෙන යන්න ඕනේ. හරි පුතේ.
මං කිව්වේ ප්‍රශ්නේ තියෙන්නේ පුතා 10යි නිව්ටන් කියලා බලයක් තියෙනවලු. හරි? 8යි නිව්ටන් කියලා බලයක් තියෙනවලු. එතන හරියට කෝණ අංශක 60 එහෙම ඒවා අඳින්න ඕනේ නැහැ පුතේ. පරිමාණය ගැන හිතන්න ඕනේ නැහැ. මේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එක්කෙනෙකුට අංශ 60ක් ආනද නිව්ටන් 10කුත් නිව්ටන් 8කුත් බල දෙකක් ක්‍රියාත්මක වෙනවලු. ඒතර ඇත්තටම බල දෙක ක්‍රියාත්මක මේ දිශාවල් වලටද මෙහෙමද කියන අපි එහෙම හරියට දන්නේ නැහැ. නමුත් මේක අර සම්ප්‍රයුක්තය 10යි නිව්ටන් එක හදන කෝණේ අහපු නිසා මම 10යි නිව්ටන් මේ අතර ඇඳා. අර නෝට් එකේ කරපු විදිහට ගලප ගන්න පුතේ. රයිට්. 10යි නිව්ටන් ඇඳලා තියෙනවා 8යි නිව්ටන් ඇඳලා තියෙනවා. මේ දෙක අතර කෝණ අංශක 60 කියලා ඇඳලා තියෙනවා. හරි. දාගන්නකො ප්‍රශ්නේ තියෙන ওই විදිහට. රයිට්. ඇඳ ගන්න පුතේ. 10යි නිව්ටනුත් 8යි නිව්ටනුත් ඇඳ ගන්න. ඒ දෙක අතර කෝණය අංශක 60ක් කියලා මාක් කරන්න. රයිට්. දැන් හරියට අහගෙන ඉන්න පුතේ. දැන් අගයන් තියෙනවනේ. දැන් මේක අඳින්න ගද්දි මොකක් හරි පරිමාණයක් තෝරගන්න ඕනේ. ඒක ඔයාට අභිමත පරිදි තෝරගන්න. කැමැති පරිදි තෝරගන්න පුළුවන්. හැබැයි නිකන් ඇඳම ගොඩාක් පොඩිත් නැති, ලොකුත් නැති අර කොලේ ඇඳ ගන්න පුළුවන් තරමේ රූප සරහනක් වෙන්න තියෙන්න දෙපයි පුතා. මම හිතනවා මේ බහුතර දෙනා කැමති වේවි මේ කදිනකොට සෙන්ටිමීටර් 1කින් නිව්ටන් 2ක් නිරූපණය කරන්න වගේ නා. එතකොට මේ නිව්ටන් 10ක් දිග නැත විශාල එක්කෙනා නිරූපණය කරන්න සෙන්ටිමීටර් 5ක රේඛාවක් ඕනි. මෙයාව නිරූපණය කරන්න මට සෙන්ටිමීටර් 4ක රේඛාවක් ඕන වෙයි. හරි. දැන් මම මෙයාගෙන් පටන් ගන්නම්. හොඳේ? හොඳට අහගෙන ඉන්න. දැන් ඔයා කරන්න ඕනේ තමුන්ට රූල තියෙන්න ඕනි. කව කට්ට, පැන්සල, කෝණමාන ඒවා ටික තියෙන්න ඕනේ. හරි. සමහර කෝණ යන්න කෝණමාන තිබ්බොත් කව කට්ට නම් අවශ්‍ය නැහැ. නමුත් සමහර වෙලාවට නැහැනේ. හරි. කොල්ලෝ අපි හිතමු මෙයාව අඳිනවා කියලා. එහෙනම් පුතේ ගොල්ලෝ මං බෝඩ් එකේ හරියට ඒ සෙනෙන් 5ක් දිගටම අඳින්නේ නැහැ. ඔයාලා පොතේ හරියට ඒක අඳින්න ඕනේ. හරි. මෙන්න රේඛාවක් ගහනවා. හරි. සෙනෙන් 5ක් දිග රේඛාවක්. අඳිමු. මේක ලියලා ඉන්න පුතේ. සෙන්ටිමීටර් 1කින් නිව්ටන් 2ක් නිරූපණය කරමු. සෙන්ටිමීටර් 1කින් නිව්ටන් 2ක් නිරූපණය කරමු. හරි. එහෙනම් අපේ දරුවනේ රූල අරගෙන තිරස්ව මේක තිරස්වනේ ඔය ඇඳලා තියෙන්නේ නේද? සෙන්ටිමීටර් 5ක් දිග රේඛා ඛණ්ඩයක් අඳින්න. සෙන්ටිමීටර් 5ක් දිග රේඛා ඛණ්ඩයක් අඳින්න. එයාට ඊහිසක් දාන්න දකුණු දිශාවට. හරි. සෙන්ටිමීටර් 5ක් දිගට ඇඳලා නම් කරන්නේ නිව්ටන් 10යි කියලා. හරි. ඊට පස්සේ AB කියලා නම් කරමුකෝ එයාව. රයිට්. AB කියන දෛශිකය. රයිට්. දැන් පුතේ මොකද කරන්න ඕනේ? එයා නවත්තපු තැනින් ඊළඟ අඳින්න දෙපැයි. හරි. ඒක අඳින්න ඕනේ බලන්න මේ අතර ඇඳෙන්න තියෙන්න ඕනේ අංශක 60ක් කැල කරලා. එහෙනම් මොකද කරන්න ඕනේ? මේක ටිකක් කඩේරකින් දික් කරන් ඉඳලා මේකට අංශක 60ක කෝණයක් මාක් කරලා කෝණමානෙන් හෝ කව කට්ටේ නිර්මාණය කරගෙන අහගන්න. නිව්ටන් 8 කියන්නේ පුතේ සෙන් 4ක රේඛාවක් අඳින්න දෙපැයි. හරි. සෙන් 4ක රේඛාවක් මේ අතර ඇඳලා අපි ABC කියලා නම් කරමු. හරි. නිව්ටන් 8 කියලා නම් කරමු. රයිට්. හොඳයි. කරමු මාත් එක්ක. මෙන්න මේක කඩේර දික් කරන්න ඉස්සරහට. කඩේරකින් දික් කරන්න. දැන් ඔයා මේ කෝණය මැනලා ගන්න අපි කිව්ව අංශක 60යි කියලා. ලකුණු කරන්න මේ කෝණය අංශක 60යි. හරි. ඊට පස්සේ ලකුණු කරන්න පුතේ සෙන්ටිමීටර් 4ක් දිග රේඛාවක් මේ අතර. රයිට්. මෙන්න මෙයා. මේ අතර අඳින්න අපේ පුතේ සෙන්ටිමීටර් 4ක් දිග රේඛාව. බොක්කෙම හරියට කරන්න හරි. ඊට පස්සේ ඒක නම් කරන්න නිව්ටන් 8යි කියලා. මේ පාදයේ මේ ශීර්ෂය නම් කරන්න C කියලා. හරිද? නැවත හැමෝම චෙක් කරන්න. මේක දිග හරියට සෙන්ටිමීටර් 5ද කියලා චෙක් කරන්න. මේ දිග හරියට සෙන්ටිමීටර් 4ද කියලා චෙක් කරන්න. මේ කොන අංශක 60ක්ද කියලා මාක් කරලා තියෙන්නේ හරියට බලන්න. රයිට්.
දැන් අහන්න පුතේ දැන් මොකද මේ තියරිය කියන්නේ? සම්ප්‍රයුක්ත වෙනවලු AC පාදේ. A වලින් පටන් ගත්ත ඉවර කරේ C වලින්. අපේ පුතේ AC පාදේ යා කරලා පෙන්නන්න. AC පාදේ කියන එක යා කරන්න. right. AC පාදේ යා කරලා ගන්නට සම්ප්‍රයුක්තර සාමාන්‍ය මගේ සිත හිස් දෙකක් දානවා. ගොඩක් ලාට R කියලා නම් කරන්න. හරි. දැන් දරුවෝ ඔයා කරන්න ඕන මොකද? රූල තියලා මේකේ දිග මනින්න සෙන්ටිමීටර කීයද කියලා. හරි. පුතේ මං හිතනවා ඔබ හරියට ඇන්දොත් මේ රේඛාවේ දිග එනවා ඇත්තේ සෙන්ටිමීටර් 7.8ක් විතර ආසන්නව. 7.8ක් වගේ එනවා ඇති ආසන්නව. චෙක් කරගන්න. හරි. එහෙනම් දැන් උත්තරේ ලියනවාද සම්ප්‍රයුක්ත විශාලත්වය 7.8 සෙන්ටිමීටර කියලා? නෑ. ඒ සෙන්ටිමීටර් 7.8ක ඒ රේඛාව දිගයි. ඔය රේඛාව නිරූපණය කරන සම්ප්‍රයුක්ත බලය නිව්ටන් ගානට හරවන්න ඕනේ. සෙන්ටිමීටර් එකකින් නිරූපණය කරන්නේ නිව්ටන් 2යි. එහෙනම් ඔයගොල්ලෝ ගොඩක් වෙලාට ලියන්න උත්සාහ කරයි කෙලිම 7.8 වරක් 2 කියලා. මම නම් ආස නැහැ එහෙම ලියනවට. සම්ප්‍රයුක්ත විශාලත්වය කියලා මෙහෙම ලියන්න ඕනේ. සෙන්ටිමීටර් එකකින් නිව්ටන් 2 නිසා සෙන්ටිමීටර් 7.8කින් කීයද? සෙන්ටිමීටර් එකකින් නිව්ටන් 2ක් නිසා සෙන්ටිමීටර් 7.8කින් කීයද නිරූපණය වෙන්නේ? සෙන්ටිමීටර් කැපිලා යයි. පුතේ මේක සුළු කරාම 15.6ක් නිව්ටන් කියලා. පුතේ තමුන්ට සමහරලාට මේක පොඩි වෙනසක් එන්න ඇති 7.7ක් 7.9ක් වගේ ආපු අය ඇති. ඒක එච්චර අර්බුදයක් කරගන්න එපා පුතේ. ඒ ආපු දිකට ඔබ ගණනය කිරීම කරමු. හරි. ලියන අපේ දරුවෝ හොඳ දරුවෝ වගේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය සම්ප්‍රයුක්තයේ විශාලත්වය සමානයි. හරි. මේ ක්‍රමයට ලියන්න පුතේ. නිව්ටන් 2 බෙදනවා සෙන්ටිමීටර 1කින් ගුණ කරනවා සෙන්ටිමීටර 7.8. සෙන්ටිමීටර 1කින් නිව්ටන් 2 නම් සෙන්ටිමීටර 7.8කින් කොච්චරද? ඒක නෝ බලන්නේ පුතා. සෙන්ටිමීටර කපලා දැන් මර පස්සේ පුතේ මේක ගුණ කරාම අපිට එනවා නිව්ටන් 15.6ක් කියලා. හරි. සෙන්ටිමීටර 1කින් නිව්ටන් 2 නම් සෙන්ටිමීටර 7.8කින් කීයද? හරි. 15.6යි නිව්ටන්. වැඩ ඉවරද? නෑ. සම්ප්‍රයුක්ත දෛශිකය 10 නිව්ටන් බලය සමග සාධන කෝණය අහලා තියෙනවා. ඒ කියන්නේ මේක නේද? සම්ප්‍රයුක්තය 10යි නිව්ටන් එක හදන කෝණය කියන්නේ මෙන්න මෙයා අහලා තියෙනවා ඇල්ෆා කියලා හිතමුකෝ. දැන් මොකෝ කරන්නේ? තමුන්ට කෝණමානය නොතිබුණා නම් මේ අංශක 60 නම් කව කට්ට පාවිච්චි කරලා නිර්මාණය කරන්න ඇති. නමුත් දැන් දෙන්නේ මේ කෝණේ මනින එක කව කට්ටේ මනින්න බෑ. අනිවාර්යෙන් කෝණමානය අවශ්‍යයි. හරි. පුතේ ඔයා මේ ගිහිල්ලා කෝණමානය තියලා මට බල්ලා කියන්න ඕන. හිතස්සෙන් හරි කියන්න ඕන. මේ කෝණය කීයද කියලා. රයිට්. හරි. පුතේ හරියට බැලුවොත් මම හිතනවා මේ කෝණ අංශක ආසන 26ක් විතර එන්නේ කියලා. පොඩි වෙනසක් තියෙන අය ඇති. නමුත් අපිට අංශක 26 නිකන් සාධාරණ ආසන උත්තරයක් කියලා ගන්න පුළුවන් වෙයි. පුතේ නම් උත්තරේ ලියමු දෙන මෙහෙම. සම්ප්‍රයුක්ත දෛශිකය නැත්නම් සම්ප්‍රයුක්තය 10යි නිව්ටන් බලය සමග සාධන කෝණය. 10යි නිව්ටන් බලය සමග සාධන කෝණය. කියලා ලියන්න පුතේ සමානයි අංශක 26ක් කියලා. right. ඕකේ. ඉතින් පුතේ මේ වගේ තව සංඛ්‍යා වෙනස් කර කර දුන්නත් කරන්නේ ඔය ක්‍රමයටම තමයි. හරි. මම ත්‍රිකෝණ ක්‍රමයට අදාළව සාකච්ඡා කරගෙන ඉතින් නවත්තලා සමාන්තර ආශ්‍රය තියෙන එකට යනවා. ලියන්න දෙක ක්‍රමය කියලා. මහ ලොකු දෙයක් නෑ පුතේ. ඒකෙත් මේ තියරිය වගේමයි තියෙන්නේ. හරි මේ බලන්න මේ
මේකේ ඔරිජිනල් ප්‍රශ්නේ තියෙන්නේ. මේ දෙන්නගේ සම්ප්‍රයුක්ත හොයා ගැනීම තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. හරි. සමාන්තර ආශ්‍රයකින් ඒක කරන්නේ කොහොමද කියන එක ලියමු. ලිව්වට පස්සේ මම ආයෙ තේරුම් කරලා දෙන්නම්. ලියන්න පුතා. දෛශික දෙක OACB සමාන්තරාශ්‍රයක OACB සමාන්තරාශ්‍රයක OA සහ OB පාද දෙක මගින් OA සහ OB පාද දෙක මගින් විශාලත්වය හා දිශාව අතින් නිරූපණය කළ විට OC විකර්ණයෙන් සම්ප්‍රයුක්ත දෛශිකය නිරූපණය වේ. සම්ප්‍රයුක්ත දෛශිකය නිරූපණය වේ. රයිට්. අපේ ළමයි මොකද කියන්නේ? පුතේ දැන් මේකම ගමු දැන් මේකට පරිමාණයක් තෝරගන්න බැහැනේ පුතේ, අකුරුනේ තියෙන්නේ. හරි. මේක කියන්නේ පුතේ මේ දෙන්නව ඔහොමම තියලා සමාන්තරාශ්‍රයක් අදින්නලු. මෙයාව නිරූපණය කරනවා සමාන්තරාශ්‍රය A කියන පාදයෙන්, මෙයාව නිරූපණය කරන OB කියන පාදයෙන්. එතකොට OACB සමාන්තරාශ්‍රයේ OC විකර්ණයෙන් ලැබෙනවලු සම්ප්‍රයුක්තය. හරිම සරලයි. හරි. පුතා ත්‍රිකෝණය අතර ලේසිද කොයිද නේද? හරි. දැන් මම මෙතනින් අදින්නම් පුතේ. රයිට්. ඔගේ කියන විදිහට දැන් ඇතර ගොල්ලෝ අදිනකොට අර P ගේ දිගේ ඒ විදිහට මෙතනට ගත්තොත් හොඳයි මම චුට්ටක් ලොක් කරලා එන්නේ. මේ OA කියන පාදේ තියෙනව නේද? OA කියන පාදයේ විසි නිරූපණය කරනවා විශාලත්වය P වන දෛශිකය. ඊළඟට ඔයා මනිනවා මෙතනදී ගිය සැරේ වගේ මේ කොනේදී නෙවෙයි, මෙතනදී ටීරක් කෝණය මනිනවා. ටීරක් කෝණය මැනලා අර Q විශාලත්වයේ තියෙන දෛශිකය එතන අදිනවා. හරි? Q විශාලත්වයේ තියෙන දෛශිකය එතන අදිනවා. රයිට්. ඒ පාදේ නම් කරනවා OB කියලා. ඊළඟට මේ දෙන්න බද්ධ පාද වනසේ අර පොඩි කාලේ තියෙනනේ සමාන්තර ආශ්‍රය අදිනවා. ඒ කියන්නේ මෙයාට සමාන්තරව මෙතනින් රේඛාවක් ගහනවා. මෙයාට සමාන්තරව මෙතනින් රේඛාවක් ගහනවා. හරිද? ඒ ගැහුවාම අපි ඒ ශීර්ෂය නම් කරමුකෝ C කියලා. මේ තියරියේ කියන්නේ පුතේ OC රේඛාවෙන් ලැබෙනවලු. හරි? OC රේඛාවෙන් ලැබෙනවලු පුතේ සම්ප්‍රයුක්ත දෛශිකය. හරිනේ? එහෙමනේ කියන්නේ. කියලා බලන්න. දෛශික දෙක OACB සමාන්තරාශ්‍රයක OA හා OB බද්ධ පාද දෙක මගින් විශාලත්වය හා දිශාව අතින් නිරූපණය කළ විට OC විකර්ණයෙන් සම්ප්‍රයුක්ත දෛශිකය නිරූපණය වේ. හරිනේ? ඉතින් ඒක හරි කියලා ඔප්පු කරලා පෙන්නන්නත් පුළුවන්. මෙහෙමනේ මට ඇත්තට ඔක එක්කහුව කරන්න උවමනාව තියෙන OA දෛශිකයේ එක්ක OB දෛශිකය වනේ. OA එක්ක OB. හරි. පුතේ OA මං එහෙම ලියනවා පුතේ. ධන OB. කොල්ලෝ OB AC දෙන්න ගන්න. විශාලත්වයෙන් සමානයි. සමාන්තරාශ්‍රක සම්මුඛ පාද දෙක. දිශා සමාන්තරයි. හරිද? අභිදිශා එකමයි. OB කීවත් AC කීවත් අභිදිශා එකමයි. හරිද? එතකොට මට OB රිප්ලේස් කරන්න පුළුවන් AC කියලා. හරිද? OB වෙනුවට AC කියලා ලියන්න පුළුවන්. හරි. දැන් OA එකතු කිරීම AC කියලා එකක් ඇවිත් තියෙන්නේ. හරි ඉතින්. OA එකතු කිරීම AC කියන්නේ OC කියන එක තමයි.
OC. හරිනේ ඔය කියන්නේ එතකොට OA ගේ OB ගේ සංප්‍රයුක්තය OC ගෙන් නිරූපණය වෙනවා කියන එක. ඉතින් ඇත්තට පුතේ මේකේ අස්සර ත්‍රිකෝණය ඇඳිලා නැද්ද? ඇඳිලා නැද්ද? මේ තියෙන්නේ අර කලින් ත්‍රිකෝණය නේද? කලින් ඇඳිච්ච ත්‍රිකෝණයනේ පුතේ මේ තියෙන්නේ. හරි? දෙකම එකයි බලන් යද්දිනේ. හරි. දාගමු දෙය නම් පුතේ. පුතාගේ අර ඔරිජිනල් PQ දෙන්නයි නතනක් උනේ. හරි. ඒ දිගටම PQ දෙන්න ඇඳලා හරි. රුව සරහන කම්ප්ලීට් කරගන්න පුතේ කොල්ලෝ. මම ගයිඩ් කරන්නේ නැහැ. ඔබ මේක බලලා කරගෙන යන්න ඕනේ. රයිට්? හරිද පුතා? රයිට්. බලන්න ඔක්කොම චෙක් කරන්න. PQ T දක්කෝණය ROACB සමාන්තරාශ්‍රය නම් කිරීම ඔක්කොම හරි ඇති නේද? යටින් ලියන්න පුතේ නම් ඔප්පු කිරීම කියලා. ඔප්පු කිරීම. ලියන්න පුතේ OA දෛශිකය එකතු කිරීම OB දෛශිකය. OA දෛශිකය එකතු කිරීම OB දෛශිකය. සමානයි කියලා යන පුතේ OA දෛශිකය එකතු කිරීම හරි. OB රිප්ලේස් කරනවා AC වලින්. OA දෛශිකය එකතු කිරීම AC දෛශිකය. හරි. එහෙනම් ඒකට ලියන්න පුතේ OC දෛශිකය කියලා. හරි. OA ධන AC නුවරින් පොළොන්නරුවට පොළොන්නරුවෙන් ත්‍රිකුණාමලයට ගියාම නුවරින් ත්‍රිකුණාමලයට ගියා හා සමානයි. හරි. OC දෛශිකය. ඕකේ. පැහැදිලිනේ? හරි. එහෙනම් ඒකටත් ඉතින් අර වගේ ප්‍රශ්නයක් කරේ නැත්තම් ගැලපෙන්නේ නැහැනේ ෆෝමැට් එක වෙනස් වෙනවනේ. Q දාලා ලියන්න. ප්‍රශ්නයක් පුතේ. එකිනෙකට අංශක 45ක්. එකිනෙකට අංශක 45ක්. ආනතව ක්‍රියා කරන 80යි නිව්ටන් සහ 30යි නිව්ටන් 80යි නිව්ටන් සහ 30යි නිව්ටන් බල දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වය සහ එය 80යි නිව්ටන් බලය සමග සාධන කෝණය සොයන්න. රයිට්. අපේ දරුවෝ ටික මම සම්පූර්ණයෙන් වෙන්න ඕන දේ කියලා ඉවර වෙලා ඔබට කරගෙන යන්න වෙලාව දෙන්න. හරි? අපි ළමයි මේක කියලා තියෙනවා ප්‍රශ්නේ කියලා තියෙනවා බල දෙක 80යි නිව්ටන් සහ 30යි නිව්ටන්ලු. හරි. මේ වගේ කියලා හිතා ගන්නකො 80යි නිව්ටන් සහ 30යි නිව්ටන්. බල දෙක අතර කෝණය අංශක 45යිලු. හරි. ඔක තමයි ඔරිජිනල් ප්‍රශ්නේ. ඒකේ සංප්‍රයුක්තය 81 හදන කෝණය අහනවා සංප්‍රයුක්ත විශාලත්වය අහනවා. මේක පරිමාණයකට ඇඳලා තියෙන්නේ අපි නෑ. නිකන් දල වශයෙන් ඇඳගත්තේ. හරි. ඒක ඇඳගෙන ඉන්නකො කට්ටිය මේනා.
ප්‍රශ්නේ තියෙන්නේ මේ අතර නිව්ටන් 80කුත් මේ අතර නිව්ටන් 30කුත් ඒ දෙක අතර කෝණය අංශක 45ක් කියලා තියෙනවා. මේ අතර නිව්ටන් 80යි මේ අතර නිව්ටන් 30යි ඒ දෙක අතර කෝණය අංශක 45යි. තේරුණා? අඳගන්න. රයිට්. හොඳයි. දැන් මේක අඳින්න ස්කේල් එකක් තෝරගන්න එපා. අගයන් දිහා බැලුවම තේරෙනවා සෙන්ටිමීටරක නිව්ටන් 10ක් හොඳයි. 5කුත් අවුලකුත් නැහැ. නමුත් වැඩි වගේ එතකොට ලොකු වැඩි. මං හිතනවා සෙන්ටිමීටරක නිව්ටන් 10ක් නිරූපණය කරගෙන හොඳයි කියලා. හරි. ඒක ලියා ගන්නකෝ එනම් පුතේ. සෙන්ටිමීටර එකකින් නිව්ටන් 10ක් නිරූපණය කරමු. සෙන්ටිමීටර එකකින් නිව්ටන් 10ක් නිරූපණය කරමු. හරි. වෙන්න ඕන දේ මම දැන් ගයිඩ් කරලා ඔක්කොම ටික කියලා දෙනවා පුතේ. ඔබ ලස්සන කරගෙන යන්න ඕනේ. හරි. එහෙනම් පුතේ මේ ස්කේල් එකට අනුව මේ පරිමාණයට අනුව නිව්ටන් 80 නිරූපණය කරන්න මට අවශ්‍යයි සෙන්ටිමීටර 8ක් දිග රේඛා ඛණ්ඩයක්. හරි. ඔන්න බොක්කේම අදිනවා සෙනු 8ක් දිග රේඛාව තිරස් අතට. අපි ඒක නම් කරා කියමු OA කියලා. එයාගේ නිරූපණය කරේ නිව්ටන් 80ක්. හරි. ඊට පස්සේ වා මොකද කරන්නේ? ඔතනමයි අර ත්‍රිකෝණ ක්‍රමයේදී අර කොනට ගිහිලා නෙවෙයි මෙතනම පුතේ අංශක 45ක් ලකුණු කරගන්න. තේරුණා? එතකොට නිව්ටන් 30 නිරූපණය කරන්න වාට ඕනේ සෙන්ටිමීටර 3ක් දිග රේඛා ඛණ්ඩයක්. හරි. එහෙනම් මෙතනින් අදිනවා පුතේ සෙන්ටිමීටර 3ක් දිග රේඛා. එයා නිරූපණය කරන්නේ නිව්ටන් 30යි. ඒක OB කියලා නම් කරනවා. මම සේරම කරාට පස්සේ ඔයගොල්ලෝ කරා නම් හරියයි. සෙන 8ක් දිගයි, සෙන 3ක් දිගයි, කොන 45යි. දැන් මොකද කරන්නේ මේකෙන් සමාන්තර රාශිය සම්පූර්ණ කරනවා. හරි. මෙයාට සමාන්තර මෙතනින් පාදයක් ගහලා මෙයාට සමාන්තර මෙතනින් පාදයක් ගහනවා. තේරුණා? මෙයාට සමාන්තරක මෙතනින් මෙයාට සමාන්තරක මෙතනින්. රයිට්. ඒ ගහලා ඉවරලා මොකද කරන්නේ පුතේ? මේ දෙක අතර මැද විකර්ණය අදිනවා. මේ දෙක අතර මැද විකර්ණය. මෙන්න මෙයා. මෙන්න මෙයා අදිනවා. රයිට්. මේ කෙලවර C කියලා වුණා නම් කරලා ඉදිමු. හරි. මෙන්න මේක මනිනවා. මේක යා කරනවා. රූල තියලා යා කරනවා. හරි. පස්සේ අපි කොල්ලෝ ටික කරන්න ඕන දෙයි. කොල්ලෝ කෙල්ලෝ සේරම. මේකේ දිග මනින්න ඕන. දිග මැනලා එන්න සෙන්ටිමීටර ගාන. සෙන්ටිමීටරක නිව්ටන් 10ක් නිසා මේ කියන සෙන්ටිමීටර ගානේ නිව්ටන් කීයද කියලා හොයාගන්න ඕනේ. ඒක සම්ප්‍රයුක්ත විශාලත්වය කියලා ලියන්න ඕනේ. ආහලා තිනවා සම්ප්‍රයුක්තය 80යි නිව්ටන් බලය සමග සාධන කෝණය කීයද? මෙන්න මෙතන කෝණේ කෝණමානයේ මනින්නත් සිද්ධ වෙනවා. හරි. තේරුණානේ කියපු දේ? මෙයා එන්ද අංශක 45ක් කැල කරලා ඒ දෙන්නගෙන් සමාන්තර ආශ්‍රය ගැහුවා. ඊරස්සේ මැද විකර්ණය ගැහුවා. 1 සෙන්ටිමීටර ගාන නිව්ටන් කරලත් බලන්න මේ කෝණමානෙනුත් මනින්න. හරි. ඔයාලට පුළුවන් පුතේ වීඩියෝ එක නවත්තලා වගේ කරගෙන ගියා නම් හරි හැබැයි. රයිට්. කරා යන්නකෝ පුතේ කොල්ලෝ. හරි. මම හිතනවා ඔයගොල්ලෝ වැඩේ කරලා ඉවර වෙලා ආයෙ වීඩියෝ එක ප්ලේ කරේ නිකන් ඔහෙ බලාගෙන යනවා නෙවෙයි කියලා. හරි. එහෙම වුණොත් නම් ඉතින් වැඩක් නැහැ, පිළිහිටන්නේ නැහැ. හරි. දැන් චෙක් කරමුද පුතේ ඔයගොල්ලන්ට එන උත්තරේ. පුතා මම හිතනවා ඔබ මේක හරියට ඇන්දොත් මෙන්න මේ පාදේ දිග සෙන්ටිමීටර් 10.3ක් වගේ එනවා ඇති. ආසන්නව මම මේ කියන්නේ 10.3ක් වගේ. හරි. එහෙනම් උත්තරේ ලියනවා පුතේ සෙන්ටිමීටර එකකින් නිව්ටන් 10ක් නිසා සෙන්ටිමීටර 10.3කින් කීයක්ද? සෙන්ටිමීටර කියන එක කැපෙනවා. ගුණ කරාම එනවා අපිට නිව්ටන් 103ක උත්තරය. බලන්න වාගේ උත්තර ඕකද කියලා නැත්තම් ලියා ගන්න. හරි. හරියට 10.3 එන්න ඕනේ. දැන් සමහරව ඇති 10.3 කියලා ලියපු අය වැරදි ඈ. මෙහෙම හරවන්න එපා පුතේ. සෙන්ටිමීටර එකකින් නිව්ටන් 10 නිසා පුතේ සෙන්ටිමීටර 10.3කින් කීයද? සුළු කරලා බැලුවම නිව්ටන් 103ක් විතර එන්නේ. වෙන්න පුළුවන් නේද? ඔය දෙන්නගෙන් ගන්න බලමු උපරිමයේ 110යිනේ. 103ක් විතර සම්ප්‍රයුක්තයක් එනවා කියන එක බාර ගන්න පුළුවන්. හරි. තව මොකද කෝණයක් මනින්න කියවනේ මෙතනින් කෝණමානෙ තියලා. අනේ පුතේ සම්ප්‍රයුක්ත 81 හදන කෝණය. මෙයා මම හිතනවා අංශක 12ක් විතර ඇවිල්ලා ඇති තමුන්ට. හරි. ලියපු නැති අය ලියන්න පුතේ සම්ප්‍රයුක්තය 80යි නිව්ටන් බලය සමග සාධන කෝණය. සම්ප්‍රයුක්තය 80යි නිව්ටන් බලය සමග සාධන කෝණය.
ලියන්න අංශක 12ක් කියලා. ලියපු නැති අය. පොඩි පොඩි වෙනස්කම් ඇති ඈ. හරි. පුතේ දැන් ක්‍රමේ පැහැදිලිනේ. මට ඉතින් ඕනනම් දැන් ආයේ මේ සංඛ්‍යා දෙක මාරු කරලා මේ කෝණේ මාරු කරලා ආයෙ ඔයනි ගානක් දෙන්න පුළුවන්. ඉතින් ඒක කරත් මේක තමයි වෙන්නේ ඉතින්. හරිද? ඔයගොල්ලන්ට ඕන යාළුවෝ දෙන්නෙක් විතර සෙට් වෙලා අපි මේ අගයන් දෙක දාලා මේ කෝණයට දාලා හදලා බලමු කියලා ඕන චෙක් කරලා බලන්න තමුන්ට එකම උත්තර එනවද කියලා. හරි. කොල්ලනේ කෙල්ලනේ. හරි. මේ ගානේදී අර කලින් ගානෙත් එක පුළුවන් මේ ගානේදී හොඳට මට එක පෙන්වන්න පුළුවන්. මම ගත්ත බල දෙක බලන්න එකක් නිව්ටන් 30 අනික නිව්ටන් 81 කම ටිකක් මෙයාට වඩා මෙයා ටිකක් සැලකුණු තරමින් ලොකුයි. දෙගුණයකටත් වඩා ලොකුයි. හරි. එහෙම තෝරගත්තේ යමක් හොඳට පෙන්වන්න. දැන් මෙතන පුතේ සම්ප්‍රයුක්තය 80යි නිව්ටන් බලය සමග සාධන කෝණයට ආවේ අංශක 12 කියලානේ. හරි. සම්ප්‍රයුක්තය 30යි නිව්ටන් බලය සමග සාදන්නේ නම් කීයක්ද? 30යි නිව්ටන් එක්ක මෙතන හදන කොනේ කීයක්ද පුතේ? කීයක්ද? අංශක 33යි. සමහරව සැකයි කොහෙන්ද දෙයියනේ මේ අංශක 33ක් ආවේ කියලා. ඇයි දෙයියනේ මේ දෙන්න අතර කොන අංශක 45යි නම් ඒකේ මේ කෑල්ල අංශක 12ක් අඩු කරලා දැම්මම අපේ පුතේ මෙතන කෝණය එනවා අංශක 33ක කෝණය. හරිද? මේ කෝණය අංශක 12යි මෙහා පැත්තේ කෝණය අංශක 33යි. අනෙක පැහැදිලිව චිත්‍රෙනුත් පේනවා. තමුන් ඇඳපු චිත්‍ර දිහා හොඳට බලන්න පුතේ. සම්ප්‍රයුක්තයේ වැඩිපුර බර වෙලා තියෙන්නේ 80යි නිව්ටන් බලයේ පැත්තට. මේ පැත්තට වැඩිපුර බර වෙලා තියෙනවා. එයා 80යි නිව්ටන් බලය සමග සාධන කෝණය අංශක 12යි 30යි නිව්ටන් බලය සමග සාධන කෝණය අංශක 33යි. මොකද්ද මේ මිනිස්සයා මේ හයිලයිට් කරලා කියන්න උත්සාහ කරන්නේ? මේ වගේ බල දෙකක් ක්‍රියාත්මක වෙන තැන පුතේ සම්ප්‍රයුක්ත බලය වඩා විශාල බලය සමග හදන කෝණය අඩුයි. කුඩා බලය සමග හදන කෝණය ලොකුයි. විශාල බලය එක්ක හදන කෝණය කුඩයි. කුඩා බලය සමග හදන කෝණය විශාලයි. තේරුණා? පැහැදිලිද? ඒක එහෙම නෙවෙයිද පුතේ? ඔයා යාළුවෙක් මොකක් හරි වෙනකන් රණ්ඩු කරනවා දෙන්නේ අදින්න උත්සාහ කරනකොට ඔයා අහිංසකයා ඔයා හල්මැස්සෙක් වගේ වාඩ දාන්න පුළුවන් බලය උපරිම නිව්ටන් අපි කියමු 10යි. අරක දානවා පුතේ නිව්ටන් 150 විතර බලයක්. ඒක අර කෙන වස්තුවනික 150 බලයේ පැත්තට වැඩිපුර ඇදලා යන්න බලයි නේද? ඒක නෙවෙයි කියන්නේ. හරි. රුලක් කරලා තරුවක් දාලා ලියන්න පුතේ. අපි මේ ආනත බල දෙකක් ගැන මේ කතා කරමින් ඉන්නේ. ලියා ගන්න තරුවක් දාලා සම්ප්‍රයුක්ත දෛශිකය ඊළඟ රුලේ එනවා කොමාවක් දාලා ඊළඟ රුලේ ලියනවා පුතේ විශාලත්වයේ වැඩි දෛශිකය සමග අඩු කෝණයක්ද විශාලත්වය වැඩි දෛශිකය සමග අඩු කෝණයක්ද ඊළඟ රුලේ පුතා විශාලත්වය අඩු දෛශිකය සමග වැඩි කෝණයක්ද සාදයි. හරිනේ? විශාලත්වය අඩු දෛශිකය සමග වැඩි කෝණයක්ද සාදයි. මැච් වෙනවනේ පුතා. රයිට්. ළමයි තේරුණානේ? හරි. පුතේ දැන් මේ වගේ ජ්‍යාමිතික ක්‍රම දෙකක් නේ මම මේ කියලා දුන්නේ. සමහර දරුවන්ට හිතෙනවා ඇති අනේ මොනවද අනේ මේ කටු රූලයි මක්කනේ ඕනෙනවා අපිට පැන්සලයි ඕවා තියාගෙන කෝණමානේ තියාගෙන මේ කරන ගොඩේ ක්‍රම මීට වැඩි පොෂ් ක්‍රම නැද්ද උත්තරේ ගන්න. බල දෙක දීලා දෙන්න අතර කෝණේ දුන්නම නිකන් සූත්‍රයකින් වගේ සම්ප්‍රයුක්ත ගන්න ක්‍රමයක් නැද්ද? සත්‍යකින්ම තියෙනවා. හැබැයි ඒ ක්‍රමය ගැන කතා කරන්න අපි ඊළඟ වීඩියෝ එකේදී. එදාට හැබැයි පුතේ කෝණමානේ එහෙම ඕන වෙන්නේ නැහැ. හැබැයි එදාට ලඝු පොත ඕන වෙනවා. හරි.
අපි එහෙනම් පුතේ අදට මේ ගැන සාකච්ඡා මෙතනින් නිමා කරමු. ඉතිරි කොටස පුතේ ඊළඟ දවස් සාකච්ඡා කරන්න යන්නේ. හරි. හැමෝටම පුතේ සුබ දවසක් ප්‍රාර්ථනා කරමු.